අයිබෝන් සුබ උදෑසනක්. අපි දැන් ගෙවන්නේ සංචරණ සීමා පනවා තිබෙන කාලවකවානුවක්. වෛද්‍යවරුන්ගේ විශේෂඥවරුන්ගේ වෛද්‍ය කාර්යමල් මේ සියලුම දෙනාගේ අවවාද උපදෙස් සහ කොවිඩ්-19 වසංගත තත්ත්වය අපරාධ තුලින් තුරන් කරගන්නට තියෙන තත්ත්වය පාලනය කරගන්නට මේ වෙනුවෙන් මේ වෙද්දි සංචරණ සීමා පනවා තිබෙන්නේ. ඒ නිසා අද දවසේත් අපි විශ්වාස කරනවා ඔබ නිවසට වී බොහොම සුවෙන් සතුටින් කාලය ගත කරන වෙලාවක් කියලා. ඒ නිසා අදත් අපි ඔබට ආරාධනා කරනවා හර්ථ ටීවී ජීවිතාර්ථ සමග මෙතෙන් පටන් එකතු වන්නට කියලා අපිටත් අවසරයි මේ මොහොතේ සිට ඔබේ නිවසට ගොඩවදින්නට ජීවිතාර්ථ සමග. අද දවසේදී සැබවින්ම ජීවිතාර්ථ තුල Tamanගේ ජීවිතයට ඉතාමත්ම වටිනා වැදගත් අවවාද අනුශාසනා සහ ඔබට ලබාගත යුතු ඔබ ලබාගත යුතු කරුණු කාරණා බොහොමයක් අපි එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි සමග එකතු වන්නට කියන ආරාධනාව යලිත් කරමින් අද දවසේ ආරාධිතයා කවුද කියලා අපි හඳුනා ගනිමු. අපි අද දවසේ ආරාධනා කළ ආචාර්ය සනත් මහවිතානගේ වෛද්‍යතුමන්ට එතුමන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය පීඨය අධ්‍යක්ෂ සතිමත් බව පුහුණු කිරීමේ සහ පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සතිපාසල පදනම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යතුමනි ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. දැන් අපි මේ ගෙවන්නේ ඇත්තටම ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ රට ගමන් කරන කාලවකවානුවක. දැන් මේ කාලවකවානුව තුල අපි කොවිඩ් පාලනය කරගන්නේ කොහොමද? ඒ සඳහා අපේ රටේ මිනිසුන් හුරු පුරුදු වීත්තේ කෙසේද? ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද? නැත්නම් මුහුණු ආවරණ පැළඳීම, දෑත් සේදීම, දුරස්වභාවය තබා ගැනීම, නිවසෙන් බැහැරවන යාම, සෙනග රැස් වෙන එක් රැස් වෙන තැන් වලට මේ ආදී කාරණා දවසට මම හිතන්නේ බොහෝ වාර ගණනක් කියලා අහලා පිළිපදින අය පිළිපදින්නත් පිළි නොපදින අය තවදුරටත් එහෙමින්වත් මේ කියන ඕනි ගණදෙනකට අපි දැන් සූදානම් වෙලා ඉන්නේ. නමුත් මේ කාලය තුල මිනිසුන් තුල ඇතිවන යම් දේවල් තියෙනවා. Tamanට එපා වීම ඇති වෙනවා මේ කාලය තුල. ගෙදෙට්ටම් වෙලා ඉඳලා එපා වෙනවා. ඊළඟට රස්සාව කරගන්න නැතුව මිනිස්සු ප්‍රශ්න වලට මුහුණ පාලා තියෙනවා. ඒත් එක්කම පොඩි අය ගෙදෙට්ට හිර වෙලා ඉන්නවා. අතමිට සරුව තිබුණත් එළියට පහළියට බෑ ගන්න Tamanට අවශ්‍ය කරන දේවල් මේ ආදී බොහෝ ප්‍රශ්න නැත්තම් මනුස්ස ජීවිතය තුළ කොවිඩ් වලට අමතරව තව ඊට එහාගේ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක්. ඒ නිසා අද දවසේදී අපි ඔබතුමන් සමග සාකච්ඡා කළ යුතුම මාතෘකාවක් තෝරාගත්ත අභියෝග අපේ විසින්ම කොහොමද විසඳගන්නේ කියන කාරණාව. අපිට එන අභියෝග අපි කොහොමද විසඳගන්නේ? නැත්නම් තව කෙනෙකුට ඒක පවරන්න නැතුව අපි කොහොමද මේ අභියෝගේ ජයගන්නේ කියන තේමාව ඔස්සේ ඔබතුමන් සමග කතා බහ කරන්නට. ඉතින් වෛද්‍යතුමනි මේ තේමාව ඔස්සේ කැමති ඔබතුමාගේ ආරම්භයක් ලබා ගන්නට ඊට පස්සේ මම හිතන්නේ මේ පැයක් විතර කාලය තුළ අපි නොදැනීම කෙවිලයි. අපේ වැඩසටහනේ නම ජීවිතාර්ථනේ. ඒ කියන්නේ ජීවිතයට යම්කිසි අර්ථයක් තියෙන්න ඕනේ කියන එක. දැන් කොවිඩ් කියන්නේ කොවිඩ්-19 කියන්නේ එක වසංගතයක් විතරයි. සමහරක් වෙලාවට තව වසංගත ඉස්සරහට එන්න තිබුණා. මීට කලිනුත් මීට වැඩි අපිට ගොඩක් ප්‍රශ්න තිබුණා. ඔබට මතක ඇති කාලයක් අපිට පාරට බහින්න බැරුව තිබුණා. හැමතැනම මුරපොළවල් තිබුණ කාලයක් තිබුණා. ඉතින් මේ තත්වයන් ලෝක ස්වභාවය. මේවා එනවා යනවා. නමුත් අපි කොහොමද අපේ ජීවිතයට අර්ථයක් එන විදිහට. ඒ වගේම වඩා වැදගත් වෙන්නේ මේ මොහොතේ අපි සන්තෝෂෙන් ඉන්න එක. දැන් ඔබම අපි කිව්වා දැන් අපි අද උදේ මෙතෙන්ද එනකොට අපිට සෑහෙන මාර්ග බාධක පහු කරගෙන එන්න ආවා. ඉතින් ඒවත් පහු කරගෙන අපි මෙතෙන්ද ඇවිල්ලා වාඩි වුණා. ඒතර ඒ එන ගමන අපි සන්තෝෂෙන් දා. ඒ වගේම අද මේ වැඩසටහන ඉවරලා අපි ආපහු ගෙවල් වලට යන්න ඕන. එතකොට ආපහු ගොඩාක් මාර්ග බාධක තියෙනවා. ඒතර මේ යන ගමන අපි සන්තෝෂෙන් යන්නේ. ඉතින් මං අද කල්පනා කරේ මේක මේ ප්‍රශ්න ඒම ඒක ලෝකයේ ස්වභාවය. නමුත් අපි මේ ප්‍රශ්න අපේ හිතට ගන්න විදිය අනුව ඒ ප්‍රශ්නේ විසඳන එකයි ඊට පස්සේ ප්‍රශ්නෙන් අපිට එන බලපෑමයි සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. සමහරක් වෙලාවට අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක කෙරෙහි දක්වන ආකල්පය වෙනස් නම් ඒකෙන් අපිට එන බලපෑම ගොඩාක් අඩු කරගන්න. ඒ කියන්නේ අපි ඒක ගන්න විදිය. අපි ඒක ගන්න විදිය ඇටිටියුඩ් එක. එහෙම නැත්නම් අපි ඒක දිහා බලන විදිය. ඉතින් මේක හරි ලස්සන කතාවක් තියෙනවා. මං හිතුවා මේක කියලා මේ වැඩසටහන පටන් ගන්න ඕනි කියලා. මොකද දැන් මේ මෑත කාලීනව ඉඳලා ලෝකේ පුරාම ලොකු උනන්දුවක් තියෙනවා සතිමත්භාවය. එහෙම නැත්නම් මේ මයින්ඩ්ෆුල්නස් කියලා අපි කියන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තියෙනවා. මට මතක විදිහට 2017 අවුරුද්දේ ඔක්තෝබර් 1 දවසක එංගලන්තයේ පාර්ලිමේන්තුව කල් තියෙනවා. විනාඩි 5ක් කල් තියෙනවා. දැන් ඔබම කියන්නකෝ ඇයි සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක් කල් තියන්නේ විනාඩි 5ක්?
සාමාන්‍ය ලංකාවේ ගත්තොත් පාර්ලිමේන්තුව වල ඇති වෙන කලහකාරී ස්වභාවයන් හෝ මොන හරි රීති ප්‍රශ්නයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ලෝකෙ කොහෙත් එහෙම තමයි. හැබැයි ඔබට ඕනනම් YouTube එකට ගිහලා බලන්න පුළුවන්. එදා එංගලන්ත පාර්ලිමේන්තුව කල් තියන්නේ විනාඩි 5ක් භාවනා කරන්න. එදා තමයි එක්සත් රාජධානිය 2035 වෙනකොට සතිමත් දේශයක කියන පොලිසි අපි කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන්නේ. ඉතින් එදා ඒ අන්තර්ජාලයේ තියෙන විදිහට එදා ඔවුන් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන්නේ පාර්ලිමේන්තුව කල් තියලා විනාඩි 5ක් භාවනා කරන ආදර්ශයක් දීලා. ඒතර මේ වෙනකොට ඔවුන් ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා පාසල්වල වැඩ කරන ස්ථානවල ඒ විතරක් නෙමෙයි සිරගෙවල් වල හැමතැනම සත්‍යමත් භාවයේ පිළිබඳව ඉගැන්වීමේ වැඩසටහන් කරගෙන යන්න ඕනේ කියලා. අපි උදාහරණයක් විදිහට මම ගත්තොත් මෙන්න පෞද්ගලික ආයතන සඳහන් කරන්නට කැමති නැහැ. නමුත් ලෝකේ ප්‍රචලිතම තියෙන Google ආයතනය, Facebook ආයතනය මෙන්න හැම ආයතනයකම අභ්‍යන්තරව සත්‍යමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් සෑහෙන පවත්වාගෙන යනවා. මම කාලයක් යුරෝපයේ හිටියා, කාලයක් ඇමරිකාවේ හිටියා. ඉතින් මේ සඳහා තියෙන උනන්දුව මම සෑහෙන දුටුවා. ඉතින් ඒ හින්දා මම හිතනවා මේ සත්‍යමත් භාවය කියන එක ශ්‍රී ලාංකික අපිට හරිම අනන්‍යයි. මේ ලංකාවේ තමයි මේකේ මූලික බීජය තියෙන්නේ. අපි ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා මේ සත්‍යමත් භාවය ඇත්තටම මේ බුදුන් වහන්සේගේ සතර සතිපට්ඨාන දර්ශනය තුළ අපේ ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා අවුරුදු 30 40 එක දිගට භාවනා කළ මේ සුපිරිසුදු විදිහට මේ සත්‍යමත් භාවය ඉස්සරහට අරගෙන ආවිල්ලා තියෙනවා. මේක අපිට ප්‍රගුණ කරන්න ඉගෙන ගන්න හරි ලේසි. මම ඔබට පොඩි ආරාධනාවක් කරන්නද? අපි වැඩසටහන පටන් ගන්න කලින් අර එංගලන්ත පාර්ලිමේන්තුව කල් තිබ්බා වගේ තප්පර 20ක සත්‍යමත් භාවයේ පොඩ්ඩක් පුරුදු කරලා පටන් ගමුද? හොඳයි. ඔබ වෛද්‍යසමන් යෝජනා කරනවා නම් අපිට ඒ කරන්න පුළුවන්. හොඳයි. මම හිතන්නේ ඔබත් අද වැඩසටහන සහභාගී වෙනවා මේ නරඹන්නොත් ඔබටත් පුළුවන් අපිත් එක්ක මේක සම්බන්ධයෙන් ඒ විතරක් නෙමෙයි අද අපි මේ කැමරාව මෙහෙවන අපේ මහත්තුරුත් ඉන්නවා මේ මැදිරියේ ඔබලාටත් පුළුවන් මේ සම්බන්ධයෙන් අපිත් සමග සම්බන්ධ වෙන්න. හැබැයි කැමරාව ඔෆ් කරන්න නම් එපා. හොඳයි. අපි ඔක්කොටම කලින් සතිමත් භාවය පුහුණු කරනකොට ලේසිම දේ තමයි ඉස්සෙල්ලා හොඳට වාඩි වෙන්න ඕනේ. මේ වාඩි වීම තුලම අපේ ශරීරයේ එක්තරා ආකාරයකට එනොත් ඒ ශරීරයේ සැකසීම තුලම අපේ මනසත් සැකසෙන්න පටන් ගන්නවා. ඒ හින්දා ඔබට පුළුවන් මම මේ වාඩි වෙලා ඉන්නවා වගේ කකුල් දෙකම බිම වදින විදිහට සමාන්තරව තියලා ඊට පස්සේ දැන් පුටුවක නම් හේතු වෙන්නේ නැතුව චුට්ටක් ඉස්සරහට වෙලා පිටිකොන්ද ඍජුව තියාගන්න. හැබැයි බොහොම සැහැල්ලු විදියට. ඊට පස්සේ අත් දෙක මේ විදියට මේ පාම් එක යට තියෙන විදියට තියාගෙන මේ විදිහට ඉඳලා හොඳ හුස්මක් ගත්තම ඔබට ඔබේ ඇඟ දැනෙන්න පටන් ගන්නවා. ඔබ වාඩි වෙලා ඉන්නකොට ඔබේ කකුල් දෙක සමාන්තරව තියෙන්නේ. ඒක බිම වදින හැටි. ඊට පස්සේ මේ අත් දෙක කලව උඩ තියෙන හැටි. පිටිකොන්ද ඍජුව නමුත් සරලව තියෙන හැටි ඔබට දැනෙන්න පටන් ගන්නවා. හොඳ හුස්මක් ගන්න. ඒ විතරක් නෙමෙයි ඔබට තේරෙනවා ඔබ හොඳට සැහැල්ලුව සමමිතිකව වාඩි වෙලා ඉන්නවා කියලා. අපිට ඒතර මේ විදිහට හුස්ම වාර කීපයක් ගත්තොත් එහෙම දැන් මේ විදිහට අපිට අපේ ශරීරය දැනෙන්න පටන් ගන්නවා. ඒතර අපි වාඩි වෙලා ඉන්න තැන් අපි කියනවා මේක මේ ප්‍රෙෂර් පොයින්ට්ස් කියලා. පොළවේ ගැටෙන ස්ථාන අපිට හිමීට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපි තීරණයක් ගමු දැන් ශරීරයේ හැඩය වෙනස් නොකර මේ විදිහටම තප්පර කීපයක් අපේ ශරීරයට දැනෙන විදිහට අපි ඉඳ උත්සාහ ගනිමු. එතකොට දැන් මේ මොහොතේනේ අපි ඉඳ උත්සාහ කරන්නේ. අපි මේ මොහොතේ ඉන්නවා කියන්නේ අපේ ශරීරය මේ මොහොතේ තියෙන විදිහ ගැන අපි දැනගන්නවා කියන එක. ඉතින් ඒකට අපිට S2 විවෘත කරගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අපේ මේ කැමරා කරන කාර්ය මණ්ඩලය ඇරුණම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අපි හිමීට තප්පර කීපයක් S2 පියාගෙන මේ සතිමත් අභ්‍යාසයේ නියැලෙමු කියලා. හොඳයි අපිට සැහැල්ලුව සංසුන්ව S2 පියාගන්න පුළුවන්. දැන් අපි S2 පියාගෙන මේ මොහොතේ මෙතන අපේ ශරීරයට දැනෙන දේ පිළිබඳව දැනුවත්ව ඉන්නවා. දැන් ඔබට කරන්න තියෙන්නේ තප්පර 20ක් විතර මේ මොහොතේ ශරීරයට මොනවාද දැනෙන්නේ කියලා දැනුවත් වෙලා ඉන්න එක විතරයි. ඉතින් මේ තප්පර 20 අපිට කරන්න මුකුත්ම දෙයක් නැහැ. මේ දැනෙන දේ ගැන දැනුවත්ව ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ.
ඉතින් අපි ඒක ඒ තප්පර 20 ඉතාමත්ම සතුටින් ගත කරමු. හොඳයි අපිට දැන් පටන් ගන්න පුළුවන්. හොඳයි. ඔබේ ඇස් ඉතාමත්ම සැහැල්ලුව විවෘත කරලා අපි අපේ අභ්‍යාසය අවසන් කරමු. ඔබත් මං හිතන්නේ අභ්‍යාසය කරා. ඔව්. කොහොමද ඔබට දැනුනේ? සැහැල්ලුවක්. මගේ සම්පූර්ණ කකුල පොළොවට හිටලා, දෑත දන හිසට හිටලා සහ කොන්ද කෙලින් තියගෙන සැහැල්ලුව. ඊට අමතරව මේ මොහොතේ මොනවද දැනෙන්නේ ඔබට? සැහැල්ලුවක් දැනනවා. එතකොට ඒ වගේම ඔබ ඉතාමත්ම පැහැදිලිව කිව්වා මේ අපි වට කියන ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රෙෂර් පොයින්ට්ස් කියලා. ඒ කියන්නේ ශරීරයේ ගැටෙන ස්ථාන දැනනවා. ඊට අමතරව මොනවද දැනුනේ? දැන් අපි දෙන්නගේ රෝල් එක මාරු වෙනවා. තව මොනවද දැනුනේ? සැහැල්ලුවක්. සැහැල්ලුවයි. තව පොඩ්ඩක් මොනවද දැනුනේ? තව ටිකක් හොඳට කල්පනා කරොත් එහෙම. සැහැල්ලුවක් දැනනවා. තව ඊට අමතරව අපේ මේ ගැටෙන ස්ථාන වලට අමතරව තව මොනවද දැනුනේ? අපිට දැනනා නේද හුස්ම ගන්නකොට උදර කුහරේ ඉදිරියට පිටිපස්සට යනවා. සමහරක් අයට උරස් කුහරේ උඩට පහළට යනවා. තවත් හොඳට බලාගෙන හිටියොත් අපිට දැනෙන්න පටන් ගන්නවා හදවත ගැහෙන හැටි. සමහරක් වෙලාවට අපි කොච්චර අපේ ජීවිත කොච්චර කලබලකාරීද කියනවනම් අපේ හදවත ගැහෙන හඬ අපිට ඇහිලා නැති වෙලාවක් තියෙනවා. හැබැයි සතිමත් ඉන්න මොහොතේ අපේ හදවත ගැහෙන හඬ අපිට ඇහෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට තව බලන්න පුළුවන් අපේ නාඩි වැටෙන විදිය. ඊට තව හොඳට බලාගෙන හිටියොත් අපිට දැනනවා මේ විදිහට ඉන්නකොට ශරීරය පටන් ගන්නවා හදවතේ රිද්මයට චලනය වෙන්න. ඊට පස්සේ ඒකත් පටන් ගන්නවා. ඉතින් මේවා දැනෙනවා කියන්නේ අපි ක්‍රමක්‍රමයෙන් අපේ සතිමත් භාවයේ උඩට යනවා කියන එක. මූලික කෙනෙකුට දැනෙන්නේ අර ප්‍රෙෂර් පොයින්ට් විතරයි. හැබැයි ටික මේක පුහුණු කරගෙන යනකොට මේ මොහොතේ වෙන දේවල් ඔක්කොම අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒත් අපේ මනස මේ මොහොතේ වෙන දේවල් ඔක්කොම දැනෙනවා කියන්නේ අපේ මනස තියෙන්නේ කොහෙද? අපිත් එක්කමයි. හැබැයි අපි එහෙම නොවනකොට අපේ මනස තියෙන්නේ කොහෙද? මේ අකුල වෙලා අතීතේ එහෙම නැත්නම් අනාගතේ. ඒක හරියට අර මතකනේ ඔබ මේ අපි වොලිබෝල් ගහන දැකලා තියෙනවනේ. දෙපැත්තේ ඉන්නවා කණ්ඩායම් දෙකක්. ඒ දෙගොල්ලන්ගේ උත්සාහය මොකද? උපරිම උත්සාහය. කොහොම හරි බෝලේ අනිත් පැත්තට දාන්න. හැබැයි net එක උඩ බෝලේ තියෙන්නේ බොහොම චුට්ටු වෙලා. අපේ සාමාන්‍ය මනසත් ඒ විදිහනේ. දැන් අර ඔබ පටන් ගත්ත තැනට මම දැන් ආපහු වෙන්නේ. මේ අපේ මනස හිතන ප්‍රශ්නයක් වුණාට පස්සේ කොහොමද? දැන් අපි ගැටලුවක් වුණාට පස්සේ අපි ඒක ඉස්සරහා ගැන අපි හිතනවා දැන් ලොකු බියකරු දේවල් වෙයි කියලා අපි හිතනවා. ඒක තමයි ඇත්තටම මිනිස්යාගේ ස්වභාවය. ඒ විතරක් නෙමෙයි අතීතයේ දේවල් ගැන. අපි හිතමු දැන් උදාහරණයක් විදිහට එක්ක ආයතනයේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කාත් එක්ක හරි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට පොඩි මේ නිකම් කතාවක් ඇති වෙනවා හිත රිදෙන එකක්. ඒත් ඒ වෙලාවේ කතාව ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? පසුතැවෙනවා. අර කතාව අපි ආපහු හිතෙන් මෙනෙහි කරනවා. අපි ඔකට කියනවා මොකද්ද? රුමිනේෂන්. ඔබ දැකලා තියෙනව නේද මේ අපි මේ රුමිනේෂන් කියලා කියන්නේ මේ හරක් එහෙම හොඳට උදේට තනකොළ කාලා දවල්ට වතුර ටිකක් බීලා මොකද කරන්නේ? ගහක් යට වාඩි වෙලා හවස් වෙනකොට සමහර ගම්වල ඉන්න ආය වමාරලා කනවා. අපේ හිතවිලිත් අපේ වමාරන්න පටන් ගන්නවා. ඉතින් අපි හිතමු අපිට මේ මොකක් හරි ගැටලු අපි නම් හිතන්නකෝ ආගියුමන්ට් කියලා. ඒක ඇති වුණා. ඊට ඊළඟ විනාඩි 5 යනකොට අපි ආපහු අරක හිතෙන් පොඩ්ඩක් ආයෙ රන් කරනවා. වෙච්ච සිද්ධිය හැබැයි ඊට පස්සේ දවල්ට කනකොටත් ඕක යනවා. රැට නිදා ගන්නකොටත් ඕක වෙනවා. හැබැයි හැම සැරේම අපි ඒක හිතෙන් ආපහු රුමිනේට් කරන්න. අපි රුමිනේෂන් of thoughts කියලා කියන්නේ. කරන්න සමහරක් වෙලාවට අලුත් ඒවාත් එකතු කරන්නේ නැද්ද? දැන් මම මෙහෙම කිව්වනම් හොඳයි. නැත්නම් අපි කේන්ති දෙයක් නම් මුණට එකක් දෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවා. එහෙම නොවන නම් හොඳයි කියලා හිතන වෙලාවලුත් තියෙනවා. මම මේ වචනේ නොකියුවා නම් හොඳයි කියලා හිතන වෙලාවලුත් තියෙනවා. එතකොට ඒ හැම තිස්සෙම හිතෙන් ඒක රන් කරනකොට එහෙම නැත්නම් ඒක ආපහු මනසේක දුවවනකොට අපිට වේදනාව, ඒ අපහසුතාවය ආයෙත් ඇති වෙනවා. හැබැයි පසුතැවීම කියන්නේ මං හිතන්නේ ඒකට. අන්න හරි. හැබැයි ඒ සිද්ධිය වෙලා ගොඩක් කල් ඉවරයි. ඉතින් අපි තාමත් අර ඇඟේ අර තියෙන අපහසුතාවය අපි ඊළඟ දවසේ උදේ නැගිටිනකොට මොකද වෙන්නේ? ආයෙත් අරක
අරකට එක තමයි නැගිටින්නේ. එතකොට සාමාන්‍ය කෙනෙක්ගේ අපි කියනවා තප්පරයකට සිතවිලි සාමාන්‍ය 3ක් විතර වගේ අපේ මනස එනවා කියලා. ගොඩාක් හිතවිලි අපිට දැනගන්න හරි අමාරුයි අපි මනස හොඳට වර්ධනය කළා නැත්තම්. එතකොට මෙන්න මේ විදිහට අපේ මනසේ හැම තිස්සෙම අපි ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ඉනර් චැටර් එකක් කියලා. මේ ගත කරන මේ මොලේ කවුරු හරි ඉඳගෙන කතා කරනවා කියලා වගේ ලොකු ගෝසාවක් ඇති වෙනවා. දැකලා තියෙනවනේ ඔබ සමහරක් කාට මිනිස්සු පාර යනකොට එකපාරටම නිකන් තනියම hina වෙනවා. පිටත් වෙලා ඇති නේද? එතකොට ඒ වගේම සමහරක් අය නිකන් හිටි ගමන් කතා කරනවා. ඉතින් සමහරක් අය මට එක මහත්මයෙක් කියනවා දැන් මං කොච්චර අසතිමත්ද කියනවනම් මම කාමරයකට ගිහිල්ලා මං කල්පනා කරනවලු ඇයි මම මේ මෙතෙන් ඇවිල්ලා ඉන්නේ කියලා. එහෙම වෙන වෙලාවල් තියෙනවා. හරි. ඉතින් මේ වගේ ගොඩාක් අමතක වීම මගේ දේවල් තියෙන අපි අර මනසේ තියෙන ලොකු කතිකාව හින්දා. ඒක අනවශ්‍ය කතිකාවක්. අපි වට කියන්නේ stray thoughts කියලා. අනවශ්‍ය සිතිවිලි. ඉතින් මේවා අපි අර ගින්දර වගේ හැමතිස්සෙම මේවා කරනවා. ඉතින් එතකොට අපිට ගැටලුවක් ඇති වුණාම මනසේ මූලික ස්වභාවය තමයි මම මේ විනාඩි කිහිපයක් අරගෙන පැහැදිලි කරන්නේ. කොවිඩ් වෙන්න පුළුවන්. කොවිඩ් නිසා වෙන අපිට මොකක් හරි අහිතකර බලපෑමක් දැන් සමහරක් අයට මම හිතන්නේ දැන් දවල් කෑම මොනවද කියලා කන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි කොහොම දුප්පත් අය ඉන්නවා. එතකොට අපි මනසෙන් ඒ ගැන ඕනාට වැඩිය අනවශ්‍ය සිතිවිලි ගොඩාක් ඇති කරනවා. මේ හැම සිතිවිල්ලක් තුලම අපේ සිද්ධ වෙන්නේ අපිට අහිතකර දෙයක්. මේ අනවශ්‍ය සිතිවිලි තුල. එතකොට අපිට පුළුවන් කමක් තියෙනවා නම් මනස හැමතිස්සෙම මේ මොහොතේ තියාගන්න. දැන් අපි මේ වගේ අභ්‍යාසයක් තමයි කරේ. මේ කරන මොහොතේ අපේ ශාරීරික දේවල් අපිට දැනනවා කියන්නේ මනස මේ මොහොතේ තියෙන්නේ. අපේ මනස අතීතයට යන එකත් අනවශ්‍ය විදියට ඒකෙන් අදහස් වෙන්නේ අපි අතීතය ගැන නොසිතා ඉන්න ඕනි කියලා. ඒ වගේම අනාගතය ගැන අනවශ්‍ය විදියට බිය වෙන එකත් සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඒ නතර වීම තුල අපිට ඒ ස්වභාවය ඉතාමත් මොහොතින් පේන්න පටන් ගන්නවා. යම් කිසි ගැටලුවකට නම් අපි මුහුණ දීලා තියෙන්නේ අපිට හොඳට තේරෙනවා මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ මේ විදිහටයි. මෙයා මට අහවලා තරහ විදියට කතා කරන්නේ මේ විදිහටයි. මේ ප්‍රශ්නෙට මට චෝදනා වෙන්නේ මේ හින්දායි. එතකොට මම කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ? ඒ එන තීරණය බොහෝම අපි අර ඉමෝෂන්ස් වලින් කලබල වෙලා නැහැනේ. ඒ ගන්න තීරණය හරීම හොඳ තීරණයක්. අපි කියනවා කැල්කියුලේටඩ් ඩිසිෂන් කියලා. ඒ තීරණය අපි බොහෝම හොඳට අනිත් පාර්ශවයට අපිට කමියුනිකේට් කරන්න පුළුවන්. අපි ගොඩක් කලකට ඔබ හරියටම කිව්ව වචනේ පසුතැවෙනවා කියලා. මම මේ දේ නොකියුවා නම් හොඳයි කියන වෙලාවල් තියෙනවා. හැබැයි සතිමත්ව ඉන්නකොට කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් අපි ආරම්භ කරපු විදිහට මම මේ ඔබට කියන්නේ මේ COVID-19 නෙමෙයි ජීවිතේන ඕනෑම ප්‍රශ්නයකදී මෙන්න මේ සතිමත් භාවය අපිට යොදා ගන්න පුළුවන් නම් අපි එකට කියන්නේ ඇත්තටම ලයිෆ් ස්කිල් එකක්. එහෙම නැත්නම් ජීවන කුසලතාවයක් විදිහට ගොඩාක් ප්‍රශ්න අපිට නොදැනුවත්වම විසඳෙනවා. කියන්නේ අපි නිවැරදි මනසෙන් යුතුව නිවැරදිව සිතාමතා නිවැරදි ආකාරයෙන් කටයුතු කරනවා නම් සතිමත් භාවය කියන එක තව අපි කතා කරොත් මේ අපිට එන ඕනෑම ප්‍රශ්නයකදී අපිට එය විසඳා ගන්නට පුළුවන් තරම් මානසික ශක්තියක් ලැබෙනවා කියන එක ඔයතුමන් සඳහන් කරන්නේ. දැන් ඇත්තට මම මේ ප්‍රශ්නය සහ මේ මාතෘකාවට මුලින්ම අපි සාකච්ඡා කරද්දී එකඟ වුණේ දැන් ගෙවල් වල ඉන්න බොහෝ පිරිස් වලට මේ දවස්වල තියෙන ප්‍රශ්නය රැකියාවේ ප්‍රශ්නය. ගෙදර ඉන්න දරුවන්ගේ ප්‍රශ්නය. අතපිට තියෙන අය ගැන මම කලින් කිව්වා වගේ ඒගොල්ලන්ගේ නිදහස. දැන් මේව ප්‍රශ්න නෙමෙයි. නමුත් ප්‍රශ්න බවට පරිවර්තනය කරගෙන නෙමෙයි තියෙන්නේ. දැන් කෙනෙකුට රැකියාව අහිමි වීම හෝ රැකියාවෙන් ලැබෙන ආදායම සීමා සහිත වීම කියන එක ගැටලුවක් තමයි. හැබැයි අර දැන් ඔබතුමන් දීර්ඝ වශයෙන්ම පැහැදිලි කරපු ආකාරයට මේක අනවශ්‍ය ප්‍රමාණයට නොසිතා සිටීම තුළ අපිට ඒ කියන ප්‍රශ්න විසඳා ගැනීමට යම් හැකියාවක් සහ අපිට යම් දායකත්වයක් ලබා දෙනවා කියන එකනේ ඔයතුමන් පැහැදිලි කරන්නේ. ඔව් ඇත්තටම අනවශ්‍ය විදිහට නොසිතා සිටීමම නෙමෙයි අපි හිතන්න ඕනි. නමුත් අර අනවශ්‍ය සිතිවිලි අනවශ්‍ය බියවීම අනවශ්‍ය පසුතැවීම නැති වෙනකොට අපේ මනස හැමතිස්සෙම මේ මොහොතේ තියෙනකොට අපිට ඒ දේ හරියටම තීරණේ කොහොමද කියලා පේන්න පටන් ගන්නවා. හේතුව කොහොමද කියලා පේන්න පටන් ගන්නවා. ඒ తත්වයේ තුල කවදාවත් අපිට නොතිබිච්ච අපි රැකියා අවස්ථා අපිට ගොඩ නැගිනවා. දැන් එහෙම වෙච්ච කට්ටිය ඕන තරම් ඉන්නවා. දැන් ඒකට එක හේතුවක් තමයි අපි සතිමත් භාවයේ වර්ධනය කරනකොට මනසේ තියෙනවා ස්නායු සෛල බිලියන ගාණක්.
ඉතින් මේ මනසේ තියෙන ස්නායු සෛල අපි සතිමත්භාවය පුහුණු කරනකොට ඒ ස්නායු සෛල එක ආකාරයකට හැඩ ගැසෙනවා. දැන් මට හිතෙනවා දැන් වෛද්‍යතුමන් මෙහෙම සඳහන් කරද්දී මේ ඔය සඳහා සුදුසු කාලයද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. බොහෝම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම හිතන්නේ අපි අර විද්‍යාත්මක පැහැදිලි කිරීමට කලින් ඒකට උත්තර දීලා හිටියනම් හොඳයි. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනකොට තමයි සතිමත්භාවය පුහුණු කරන්න ඕන කෙනෙක් පෙළඹෙන්නේ. මේ ප්‍රශ්න තියෙන කාලේ තරම් තව හොඳ කිසිම කාලයක් නැහැ මේකට. ඇයි අපි දැන් ප්‍රශ්න වලින් ගැලවීමේ මාර්ගයක් හොයන්න ඕනේ වෙලාව. ඉතින් සතිමත්භාවයේ තරම් තවත් වටිනා මම සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි අපිට තියෙනවා ආයුධ දෙකක්. එකක් තමයි සතිමත්භාවය. අනිත් එක තමයි සතිමත්භාවයේ දිගටම පවත්වාගෙන යනකොට මම විද්‍යාත්මක පැහැදිලි කිරීම චුට්ටකින් කියන්නම්. අපේ මොළයේ ස්නායු සෛල එක්තරා සුවිශේෂී ආකාරයට සැකසෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම මේ මොළයේ ඉස්සරහා කොටසට අපි කියන්නේ ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක කියලා. මේ කොටසෙන් තමයි අපේ බුද්ධිමය හැකියාවන්. ඔබ දන්නවා සමහරක් අය ගණිතයට දක්ෂයි, සමහරක් අය ගණිතයට දක්ෂ නෑ. සමහරක් අය ඔබ වගේ කතා කරන්න බොහොම දක්ෂයි, අපි වගේ අය බොහොම අමාරුවෙන් වචන පටලගෙන කතා කරන්නේ. ඉතින් ඒ වගේ එක එක්කෙනා එක එක දේවල් වලට දක්ෂයි. ඒ ඔක්කොම තීරණය වෙන්නේ ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ. එතකොට මෙන්න මේ මොළයේ විද්‍යාත්මක පරීක්ෂණ වලින් හමු වෙලා තියෙනවා මේ මොළයේ සුවිශේෂී වර්ධනයන් සිද්ධ වෙනවා මේ සතිමත්භාවය දිගටම පවත්වාගෙන යනකොට. කෙලින්ම ඉක්මනටම කෙනෙකුට දැනන දෙයක් තමයි එයාගේ අමතක වීම සෑහෙන්න අඩු වෙනවා. ඒ වගේම ස්මරණ ශක්තිය සෑහෙන්න වැඩි වෙනවා. මේ ශක්ති දෙක ඇතිවීම තුළ අපිට වෙනදා නොදුටු අපේ ජීවිතය ගෙනියන්න අපේ උපකාරී වෙන අවස්ථා සෑහෙන්න හම්බ වෙනවා. ඉතින් මේ විදිහට ගොඩාක් අය සතිමත්භාවය පුහුණු වීම තුලින්ම ඉස්සරහට ගිය කට්ටිය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ලෝකයේ බොහොම ධනවත් ව්‍යාපාරිකයෝ සතිමත්භාවය පුහුණු කරනවා. හොඳයි දැන් අපේ ජීවිතාර්ථ අද දවසේ මේ සාකච්ඡාව බෙහෙවින්ම අපි උපයෝගී කරගන්නට සහ ඔබට මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙන්නට ආරාධනා කළේ යෝජනා කළේ කෙනෙකුට සතිමත්භාවය සිදු කර ගන්නට පුළුවන් නම් මේ කියන ආකාරයෙන් නිවැරදි ලෙස හිතන්නට නිවැරදි ලෙස දකින්නට පුළුවන් නම් අනවශ්‍ය දේවල් කල්පනා නොකොට නැත්තම් පසුතැවීම් වලට ලක් නොවි මේ කාලවකවානුව තුළ මම හිතන්නේ සතිමත්භාවය නොකරන කෙනෙකුටත් මේක ආරම්භ කරන්න කාලයක් වෙනවට මොකද හේතුව දැන් අපි ඉන්නේ හරියට පරිවාස කාලයක වගේ අපිට තියෙන වැඩ රාජකාරී ප්‍රමාණය බොහොම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ආහාර වේල් ටික සකසා ගැනීම, පිරිසිදු වීම, ගෙදර පිරිසිදු කිරීම ආදී කාරණා හැරුණකොට ජීවිතේ මේ දක්වා තිබුණු බරපතල පැය 8ට වෙන් වෙලා තිබුණු කාලය අපිට දැන් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා අපි යෝජනා අපි ආරම්භ කරේම විනාඩි 20ක් තප්පර 20ක සතිය වඩමින්නේ. එතකොට දැන් වෛද්‍යතුමනි මේ වගේ වෙලාවක යෝජනාවක් ගේනවා නම් අපි කියමු ගෙදර ඉන්න කෙනෙක් ඇත්තට මේකට හුරු වෙන්න කැමති සහ මේ කියන යෝජනාවත් එක්ක මේ කියන මේ කාරණා එක්ක එකඟ වෙන්න කැමති. එතකොට කෙනෙකුට නිවසේ සිට මේ කාලවකවානුවේදී මේ කටයුතු කරනවා නම් ප්‍රායෝගික කාරණාවක් බවට මේක පරිවර්තනය වෙන්න ඕනේ අපේ සාකච්ඡාව. ඒ සඳහා මොනවද තියෙන මේ මාර්ගෝපදේශයන් ඔබතුමාගේ අත්දැකීම් සහ ඔබතුමා මේ කාරණාත් එක්ක නිරන්තර සම්බන්ධ වෙන කෙනෙක් විදිහට. අද වැඩසටහනේ අහන්න ඕනි හොඳම ප්‍රශ්නේ තමයි අහුවේ. දැන් ඒක දැන් විශේෂයෙන් මේ අවස්ථාවේදී ධම්මික මම මතක් කරන්න ඕනේ මට සතිමත්භාවය ඉගෙන ගන්න ඉතාමත්ම පහසු විදියට ඉගෙන ගන්න උදව් කරපු මගේ ගුරුතුමා පිළිබඳ. ඉතින් උන්වහන්සේ මම මේ වෙලාවේ වන්දනාපූර්වකව මෙනෙහි කරන්න ඕනේ මීත්‍රිගල නිස්සරණ වනේ ප්‍රධානාචාර්ය උඩුවීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ තමයි ඇත්තටම ආරණ්‍ය මේ ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේ තමයි මට ඇත්තටම සතිමත්භාවය කොහොමද හරියට පුහුණු කරන්න කියන එක තේරුම් ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒකෙදී අපි කතා කරනවා පියවර කීපයක්. දැන් සමහරක් වෙලාවට මම මේවා පැහැදිලි කරනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ බොහොම සරල දේවල් නේද කියන්නේ මේකෙන් මෙච්චර දෙයක් වෙනවද කියලා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා දවස් 3ක් මම මේ කියන විදිහට කරලා බලන්න. එතකොට ඔබටම තේරෙයි ඔබ තුල සතිමත්භාවයේ වර්ධනය වෙලා ඔබටම දැන් ඔබ කියවනේ අර තප්පර 20ක් කරාට පස්සේ මොකක්ද දැනට දැනුනේ? හරිම සැහැල්ලු ගතියක්. ඒක දවස පුරාම
දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි දවස පුරාම අපිට සතිමත් දවස ගත කරන්න පුළුවන් නම් අපි රැට නිින්දට යනකොට හිතට පුදුම සැහැල්ලුවක් තියෙන. ඒ නිින්දට යනකොට තමයි දවස් 30ෙම තියෙන හරිම සැහැල්ලු ගතිය. දැන් ඔබ සමහරක් වෙලාව දැකලා තියෙනවනේ සමහරක් අය කතා කරාට මූණේ hina කඳුලක්වත් නැහනේ. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ මූණිනුත් පේන්නේ අර ඔළුවේ තියෙන දුක්ඛම් කටළු. ඉතින් ඒක ඔළුවේ තියාගෙන හිතේ කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට පළවෙනි දේ තමයි අපිට බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. මම පොඩි ප්‍රශ්න කිහිපයක් අහුවට කමක් නැහැ නේද? දෙන්න පුළුවන් පිළිතුරු දෙන්න පුළුවන්. දැන් අපි හිතමු අපි උදේම නැගිටිනවා. දැන් ගොඩක් අය උදේම නැගිටිච්ච ගමන්ම අපි ඉස්සෙල්ලාම දැන් ඔබ දන්නවා නේද? දැන් අර ඉස්සර ඔරලෝසු වල නම් තිබුණේ අපි දැන් එලාම් එක තියෙනවනේ. එලාම් එක තියලා ඊට පස්සේ ඔන්න 5ට නැගිටිනවා නම් එලාම් එක තියෙනවා. ඊට පස්සේ 5ට එලාම් එක වදිනවා. පුළුවන් තරම් වේගෙන් කන වහ ගන්නවා. එහෙම නැත්නම් දුවලා ගිහිල්ලා ආපහු එලාම් එක සෙට් කරනවා 5යි 5ට. දැන් මට මතකයි අපි පොඩි කාලේ තිබුණේ අර කරකෝන එක ටක ටක ගාලා කරකෝන. ඒක 5යි 5ට එලාම් එක තියන්න හරිම අමාරුයි. හැබැයි කොහොම හරි එලාම් එක 5යි 5ට තියලා ආයි 5යි 5 වෙනකන් නිදා ගන්න. ඒක වැදුනම ආයි තව විනාඩි 5ක් තියෙනවා. ඉතින් ඕක මේ අලුතෙන් ස්මාර්ට් ෆෝන්ස් හදන කට්ටිය ඕක තේරුම් ගත්ත මිනිස්සයාගේ අවශ්‍යතාවය කියලා. ඔබ දන්නවා ඇති දැන් ෆෝන් වල තියෙනවා ස්නූසින් කියලා එකක්. ඒතර අපිට නිදා ගන්නකොටම තියන්න පුළුවන් විනාඩි 5න් 5ට අර එලාම් එක වැදිරි ඊට පස්සේ දිගටම වදින්න. එතනින්ම තමයි අපි ජීවිතේ අසතිමත් භාවයේ පටන් ගන්න. 5යි අපි නැගිටිනෝනි 5ට නම් අපි අසතිමත් භාවයේ හින්දා තව විනාඩි 5ක් ඔන්න වැඩිපුර හිටියා. ඊට පස්සේ ඔබ ඇඳෙන් නැගිටිනවා. නැගිට ගමන් සමහරක් අය එහෙමම ඇඳෙන් නැගිට ගියා. සමහරක් අය මොකද කරන්නේ? බොහොම සංසුන්ව ඇඳ නිදාගත් ඇඳ හදනවා. බෙඩ් ෂීට් එක නමනවා. ඒ තුල එයා ඔක හරි ලස්සන කතාවක් තියෙනවා. මේවා මමම කියන දේවල් නෙමෙයි. ඔබ අහන්න YouTube එකේ කතාව තියෙනවා. මට මතක විදිහට ඔහුගේ නම කර්නල් මැක්ලරන්ස්. මෙයා මට මතක විදිහට එක්තරා විශ්වවිද්‍යාලයක ඇමරිකාවේ එක විශ්වවිද්‍යාලයක ග්‍රැජුවේෂන් සෙරමනි එකකට මෙයාගේ මේන් ස්පීච් එක විදිහට මෙයා තමයි මේන් ස්පීකර්. එයාගේ ස්පීච් එකේ පළවෙනි දේ කියන්නේ ඔබට ලෝකේ හදන්න ඕන නම් ඔබේ ඇඳ හදලා පටන් ගන්න කියලා. එයාගේ කතාවේ කියන්නේ ඔබ උදේ ඇඳ නැගිට්ටට පස්සේ ඇඳ හදලා දවස ගත කරාට පස්සේ දවස් 30 මොන ප්‍රශ්න ආවත් ආපහු රැට නිදා ගන්න එනකොට අර ලස්සනට හදලා තියෙන ඇඳ දකින්නකොට ඔබේ හිත පුදුම විදිහට සංසුන් වෙනවා කියලා. ඒක ඇත්තටම තියෙනවා. මම ගොඩක් අයට කිව්වට පස්සේ ඒගොල්ලෝ කළා තිබුණා. ඉතින් සමහරක් අය ඒ විදිහටම නැගිටලා යනවා. දෙවෙනි එක තමයි කල්පනා කරලා බලන්න දැන් අපි උදේට වොෂ්රූම් එකට ගිහිල්ලා දත් මදිනවා. දැන් දත් මදිනකොට අපි මොනවද කරන්නේ? ඇත්තටම දත් මදිනවාද එදා දවසේ වැඩසටහන අපි ප්ලෑන් කරනවාද? මොකද කරන්නේ? ගොඩක් වෙලාවට බොහෝ විට වොෂ්රූම් එක පාවිච්චි කරන්නේ දවසේ ලයින් අප් එක හදාගන්න. ලයින් අප් අන්න එතකොට උදේට දත් මදිනවා නෙමෙයි. ඊට පස්සේ දැන් අපි ආහාර ගන්නකොට ගොඩක් වෙලාවට අපි කරන්නේ මොකද? අපි ආහාර ගන්නව නෙමෙයි අපි වෙන දෙයක් තමයි එක හිතා ඉන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමු දැන් ඔබ වාහනයක් පදවාගෙන යනවා වෙන්න පුළුවන්. ඒ වාහනේ පදවාගෙන එන තුරාවටම මොකද කරන්නේ? මම දැන් ඔෆිස් එකට ගිහිල්ලා හවලත් එක මේ මීටින් එක තියන්න ඕනි, මෙයාට කතා කරන්න ඕනි, මේ කෝල් එක ගන්න ඕනි. සම්පූර්ණ මේ සිතිවිල්ල එන්නේ. දැන් අපිට ඇත්තටම ප්ලෑන් කරන්න උච්චර වෙලාවක් ඕනිද? අපි ඊට කලින් දවසේ නිදා ගන්න කලින් විනාඩි 5ක් හොඳට පොඩි කොලයක් අරගෙන අපිට ලියන්න පුළුවන් හෙට දවසේ වැඩසටහන. ලියලා ඒ කොලේ ලිව්වට පස්සේ අපි 100% දන්නවා අපේ වැඩසටහන අපි සකස් කරලා ඉවරයි ඊළඟ දවසට. ඒතර අර උදේ වෙලාව අපි තුමු අපි උදේ වොෂ්රූම් එකේ ඉන්නවා කියලා විනාඩි 5ක් හරි 10ක් හරි. ඒ වෙලාව අන්න භාවනා කරන්න ගන්න පුළුවන් වෙලාවක්. මේ අපි භාවනාව කියන එක බොහෝම වැරදියට විශේෂම ධම්මජීව ස්වාමීන් වහන්සේත් නිතරම කියන දෙයක් තමයි බොහෝම වැරදියට අට දක්වගෙන තියෙන දෙයක්. භාවනාව කියන්නේ මේ අපි හොඳට වාඩි වෙලා මේ මූණ අකුලගෙන hina වෙන්නේවත් නැතුව මේ කැලෑවකට ගිහිලා කරන්නේ මේ අපි දැනුත් කරන්නේ භාවනාව. මේ කතා කරනකොට මම දන්නවනම් මගේ අත් දෙක කොහෙද තියෙන්නේ මම කාටද කතා කරන්නේ ඔබටද කතා කරන්නේ කැමරාවටද කතා කරන්නේ කියලා ඒක භාවනාව. ඉතින් ඒ වගේ අපිට පුළුවන් උදේට දත් මදින එකෙන් පටන් ගන්න. අපිට හොඳටම කල්පනා කරන්න පුළුවන් මේ ටූත් පේස්ට් ටික ගන්න එක. කොහොමද? කොච්චරක් අපි දන්නවනේ දත් මදිනකොට ගන්න ප්‍රමාණය. ඊට පස්සේ උඩු ඇඳ මදිනකොට කොහොමද? යටි ඇඳ මදිනකොට කොහොමද? ඊට පස්සේ ඇතුළ මදිනකොට කොහොමද? මේ හැම දෙයක්ම අපිට ඒ මොහොතේ හිත තියාගෙනම අපිට කරන්න පුළුවන්. දැන් ඒකට බාත්රූම් එකෙන් එළියට එනකොට අර ඔබ තප්පර 20ක් සතිමත් බව පුහුණු කරාට පස්සේ බොහොම
මේකක් දැනනවා කිව්වනේ. අන්න ඒ විදිහට අපිට ඒක දැනෙන්න පටන් ගන්නවා. හොඳම පොඩි දෙයක් අහන්න. ගොඩක් අයට තියෙන දෙයක් තමයි දැන් ඔක ඉස්සර මටත් වෙනවා. කාර්යාලයට ගිහිල්ලා ගෙදරට කෝල් එකක් දීලා අහනවා බලන්න කියලා අයන් එක ඔෆ් කරාද කියලා. බොහෝ විට සිද්ධ වෙන දේවල්. සමහරක් අය මඟට ගිහිල්ලා ආපහු හරවගෙන එනවා දොර ලොක් කරාද කියලා බලන්න. ඉතින් මේ ඔක්කොම අසතිමත් අවස්ථාවන්නේ. මේ ඔක්කොම දේවල් සම්පූර්ණයෙන්ම ඔළුවෙන් නැති වෙලා යනවා. අනිත් එක තමයි හොඳට සතිමත් භාවය පුහුණු කරන්න පුළුවන් අවස්ථාවක් තමයි රෙදි මදිනකොට. අපිට හොඳට ඒක දිහා බලාගෙන අපිට හොඳට සතිමත් භාවය පුහුණු කරන්න පුළුවන්. ඒතර ඕක තමයි මූලික කෙනෙක් පටන් ගන්නකොට කරන්න පුළුවන් පළවෙනි පියවර. ඒතර මම හැම කෙනාටම කියන්නේ දවස් 30 අපි ගත කරන අසතිමත් අවස්ථා ගැන සැලකිලිමත් වෙන්න. ඔබට පුළුවන් රැට නිින්දට යන්න කලින් පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න මම අද දවස කොහොමද ගත කරේ කියලා. එතකොට අර පොඩි මෙන්ටල් ප්‍රෙෂර් එකක් වගේ තියෙනවා. දැන් ඔබ හිතුවත් එම අද උදේ නැගිට්ටා මම අද රෑ නිින්දට යනකොට මම දැන් ආපහු මේක අපි කියන්නේ අපි රිවයින්ඩ් කරනවා කියලා. දවස මම පොඩ්ඩක් රිවයින්ඩ් කරලා බලනවා මං අසතිමත්ව හිටිය අවස්ථා මොනවාද කියලා. එහෙම පොඩ්ඩක් ඔළුවට පොඩි ප්‍රෙෂර් එකක් දුන්නම කවුරු හරි හැමතිස්සෙම අර පිටිපස්ස ඉඳගෙන බලනවා වගේ ගතියක් එනවා. අසතිමත් වෙනකොටම නෑ නෑ අද රැට ගියාම මොක මතක් කරන්න වෙනවා. ඒ හින්දා ඔක් කරන්න එපා කියලා අපි හිමීට එතනින් අසනත් වීමෙන් අයින් වෙනවා. එතකොට වෙන්න වාහනේ එලවගෙන එනකොට අපි මේ සින්දුවක් අහගෙන ලොකුවට මේවා කරගෙන එනවට වැඩිය ඒ වාහනේ තියෙන රේඩියෝ එක නතර කළා. බොහෝම සංසුන්ව වාහනේ එලවගෙන ඉන්න බලන්න. ඔබටම තේරෙයි වෙනතට වැඩිය ඔබ ඉක්මනට එනවා. මොකද අපි වේගෙන් ධාවනය නොකරට අපිට හොඳට පේනවා මේක යන්න පුළුවන් ඉඩකඩ. ඒ විතරක් නෙවෙයි අපි හොඳට ධාවනය කරොත් මේ ඔරලෝසුව වදින සද්ද මේ ටික් ටික් ගන්න සද්ද පවා අපිට ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක තමයි පළවෙනි පියවර අසතිමත් අවස්ථා හඳුනාගෙන ඒ අසතිමත් අවස්ථා සතිමත් වීම සඳහා පාවිච්චි කරන එක. හොඳයි අසතිමත් අවස්ථා හඳුනාගෙන ඒවා සතිමත් අවස්ථා බවට පරිවර්තනය කරගන්න ඒවා භාවිත කරන්න කියන යෝජනාව තමයි වෛද්‍යතුමන් කරන්නේ. අපි ජීවිතාර්ථ වලින් කෙටි විරාමයක් ලබා ගන්නවා යලිත් මේ සාරවත් සාකච්ඡාව සමග හමු වෙන අපේක්ෂාවෙන්. විරාමයෙන් පසුව යලිත් ජීවිතාර්ථ සමග අපි අද දවසේ අභියෝග අපි විසින්ම විසඳාගන්නේ කෙසේද කියන මාතෘකාව ඔස්සේ කතා කරමින් සිටින ආචාර්ය සනත් මහවිතානගේ වෛද්‍යතුමන් සමග. දැන් අපි විරාමය ලබා ගන්නට කලින් වෛද්‍යතුමනි ඇත්තටම මේ සතිමත් බව අපි කොහොමද පුහුණු කරගන්නේ කියන කාරණාවේ මූලික කාරණාට කතා බහ කරලා දැන් ඉතින්දී ඔබතුමන් සඳහන් කරපු දේ තමයි උද්දෑසන අවදි වෙන කෙනෙකුට තමන් නිදාගත්ත තැන ඇඳද පැදුරද කියන එක නෙමෙයි ඒ තමන් නිදාගත්ත තැන නිසියවරින් සකසා එතනින් පිටව යන්නට පුළුවන් නම් ඒ තමයි ආරම්භය කියන කාරණාව. ඊට පස්සේ අපි බාත්රූම් එකට ගියාට පස්සේ නැත්නම් අපි අපේ උදේ පිරිසුදු වීම වලට ගියාට පස්සේ දත් මැදීම රැවුල කැපීම සහ අනිකුත් කාරණා කරද්දී ඒවා පිළිබඳව අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරීම සහ අපි රථයේ වාහනේ පදවාගෙන ඉද්දී ඒ තබා ගත යුතු සංසුන් භාවය කියන කාරණා මේ සතිමත් බව පුරුදු පුහුණු කරන්නට වෙනම වෙලාවක් වෙනම තැනක් වෙනම පරිසරයක් වටපිටාවක් අවශ්‍ය නැහැ කියන එක ඔබතුමන් සඳහන් කරා. එහෙමනම් නිවසක Tamanගේ දෛනික රාජකාරී ඉටු කිරීමේදී අවදි වීමේ සිට නිදා ගැනීම දක්වා වූ මේ දවසේ අපි අවදි ඉන්න කාලය තුල අසතිමත් දේවල් ඉවත් කොට සතිමත් භාවය ඇති කර ගන්නට අපිට ඕනෑ තරම් දේවල් තිබෙනවා.
ඒ නිසා මේ මනුස්ස ජීවිතයේ සතිමත්භාවය ඇති කර ගැනීම කියන එක කොයිතරම් වැදගත්ද කියන එක මා කියනට වඩා වෛද්‍යවරයෙකු විසින් පැහැදිලි කිරීම සහ එය හොඳින් ප්‍රායෝගිකව ප්‍රගුණ කරපු කෙනෙක්ගෙන් දැන ගැනීම වටිනා නිසා කැමතියි ඔබතුමාගෙන් නතර කරපු තැනින් අපේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්නට. මොකද මා මේ කාරණා කියනට වඩා දැන් අපේ ප්‍රේක්ෂකයන් ඔබේ සාකච්ඡාවටයි කැමති. හැබැයි ඔබ ඊටමත් ලස්සන දෙයක් කරා. මම විනාඩි 20ක් විතර කියපු දේ ඔබ බොහොම හොඳට සාරාංශගත කළා. තප්පර ගානකින් කිව්වා. දැන් එතකොට ඒකේ මම පොඩි ප්‍රශ්නකුත් අහන්න කැමතියි. දැන් අපි ඔය විදිහට අපේ දැන් අපි උවට කියන්නේ යාන්ත්‍රික ක්‍රියාවන් කියලා. දැන් ඔක තව ඉංග්‍රීසි භාෂාවේ වචනයක් කියනවා ඔටෝ පයිලට් මෝඩ් කියලා. දැන් ඔටෝ පයිලට් මෝඩ් කියලා කියන්නේ දැන් අපි ගුවන් යානාවල ස්විච් එකක් තියෙනවා. ඒ ස්විච් එක දැම්මම ඒ ගුවන් යානාව පාලනය කරන්න ඕනේ ඉබේම යනවා. එතකොට වර්තමානයේ ගොඩක් භාවිත වෙන ගුවන් යානා එහෙමයි. ගුවන් යානා ඒ විදිහට තියෙන්නේ. ඉතින් ඒකින තමයි ඔටෝ පයිලට් මෝඩ් කියන එක හැදිලා තියෙන්නේ. දැන් අපිත් ඔය ඔටෝ පයිලට් මෝඩ් එකට යන අවස්ථානේ දැන් ඔබ ඔය සාරාංශගත කරලා කිව්වේ. දැන් දත් මදින එක අපි හිතන්නේ දත් මැදෙන්න ඕනේ. අපි දැන් නාන එක නෑවෙන්න ඕනි. කන එක කැවෙන්න ඕනි. ඊට දැන් අපි තුමුකෝ දැන් ආයි ඇවිදිනවා කියලා දැන් තැනක ඉඳලා කාමරයක ඉඳලා තව කාමරයකට ඇවිදිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගෙදර ඉඳලා මේ වාහනේ ළඟට ඇවිදගෙන යනවා පුළුවන්. ඇවිදිනවා නෙමෙයි ඇවිදෙන්න අරිනවා. ඒතර ඇවිදිනකොට අපි මොකද කරන්නේ? වෙන මොනවා හරි දෙයක් තමයි හිතා ඉන්නේ. එතකොට ඔන්න ඔය යාන්ත්‍රිකව සිද්ධ වෙන දේවල් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දවසකට ඔක්කොම ටික එකතු කරොත් එහෙම දැන් අපි හිතමු උදේට මූණ හොදන්න යන වෙලාව විනාඩි 5 10 වගේ ඉඳලා කෑම කන කොච්චර විතර වෙලාවක් අපිට හම්බෙයි කියලාද හිතන්නේ සාමාන්‍යයෙන් තාමත්ම දල විදිහට ඔබේ ඇස්තමේන්තුව අනුව පැය 4ක් පැය 4ක් කියන්නේ ලොකු දෙයක් අපි නිකන් පැයක් කියලා හිතමු ඉතින් ඔබට පැයක් හම්බුණා නේද භාවනා කරන්න දැන් අපි භාවනා කරන්න කියනකොට මේ ප්‍රධාන වශයෙන් මෙන්න මැසවිල්ල මොකද්ද වෙලාවක් නැහැ කියන්නේ. දැන් ඔය ටික ඔක්කොම එකතු කරාම දැන් ඔබේ ඇස්තමේන්තුව අනුව පැය 4ක්. සාමාන්‍යයෙන් ඔව් හරි වෙන්න පුළුවන්. ඒක එක්ක නෑ වෙනස් වෙනවා. දැන් හිතමුකෝ සමහරක් අය දැන් ගොඩක් ට්‍රැවල් කරන්න ඕනේ. වැඩට යන්න ඕනේ. පැයකමාරක් විතර යනවා. ඉතින් ඒ වගේ කෙනෙකුට දවසට පැය 6ක් විතර තියෙනවා මේ වැඩේ කරන්න. ඉතින් එතකොට කොච්චර වෙලාවක් අපිට හම්බ වෙනවද දවසට මේ සතිමත් භාවය වඩන්න? සමහර අය බාත්රූම් එකේ පැයක් විතර ඉන්නවා. එතකොට ඒක දැන් අපි හිතමු අපිට ඒ කාලේ අපි වෙනද දකින්නේ මොකක් කියලාද? දැන් හිතන්නකෝ. දැන් අපි කෙනෙක් කියනවා අයියෝ මට අදුදේ පැයකමාරක් විතර ගියා එන්න. හරි. දැන් එහෙම කියනකොට අපි මනසට දැනෙන්නේත් මොකද්ද? හරිම ටිකක් අපහසු ගතියක් නේ. දැන් මේ පැයකමාර කොහොමත් අපිට කරන්න දෙයක් නැහනේ. ඒක මොන දේ කරත් මේ පැයකමාර යනවාමයි. අපිට බැරිද මේ පැයකමාර ඔයක තැවෙන්නේ නැතුව පොඩ්ඩක් හරවන්න හරයි. මට පැයකමාරක් හම්බෙලා තියෙනවා සතිමත් භාවය පුහුණු කරන්න. ඒතර කොහොමද වෙන්නේ? අර කොහොමද අර පැයකමාර යනවාම තමයි. හැබැයි අපි මේ පැයකමාර ඉවර වුණත් අපි ආපහු ඒකෙන් ඒ පැයකමාර ඊළඟ වැඩේට යොමු වෙන්නේ හිතේ හරීම සංසුන් ගතියකින්. මම පොඩි මගේ එක්ස්පීරියන්ස් එකක් මම කියන්නම්. දැන් මේ වැත්තටම අපේ ජීවිතේට ගන්න පුළුවන් ඊ타ත්ම සරල ප්‍රායෝගික දේවල්. මට දැන් මේක එක සැරයක් ආරාධනාවක් ආවා අර හැටන් නැෂනල් බැංකුවේ අර 22nd ෆ්ලෝර් එකේ තියෙන ඔඩිටෝරියම් එකේ. ඒකේ ඒ ලොකු ආයතනයේ ප්‍රධානියත් ආවා ඒගොල්ලන්ට දේශනයක් කරන්න. ඉතින් ඒතර ওই දේශනේ වෙලාව තිබුණේ උදේ 9. ඉතින් මම GPS එකෙන් එහෙම බලලා වෙලාව බලලා ඉතින් මම ගෙදරින් යම් කිසි වෙලාවකට පිටත් වුණා. හැබැයි මේ දවස්වල වගේ තමයි මඟ තොටේ මොනා හරි ට්‍රැෆික් වෙලා ඇවිල්ලා මම දැන් වාහනේ ගිහිල්ලා එතන පාක් කරනකොට හරියටම 9යි. දැන් මම වාහනේ නතර කරා. දැන් වාහනේ නතර කරලා වාහනේ ලොක් කරනකොට යතුරු මගේ අතින් බිමට වැටුණා. ඒ වගේ මම ඒ වෙලාවෙම ටක් ගාලා කල්පනා කරනවා මට හිතුණා මේ කකුලේ යට පොඩි ටිකක් ගැහෙන ගතියක් දැනෙනවා. මොකක්ද ඒ දැනෙන්නේ? ආතතිය. ඇයි ආතතිය ආවේ? මම පරක්කුයි. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිමත් භාවය ගැන. ඒ කතා කරන මිනිස්සයත් පරක්කු වෙලා. දැන් මගේ මූණේ මට එතකොට තමයි තේරුනේ මම මගේ හිතේ ලොකු කතිකාවක ඉන්නවා. දැන් මගේ හිතේ තියෙන කතිකාව මොකද්ද? මට දැන් ආරාධනා කරපු කට්ටිය දැන් හැංගිලා ඉන්නේ ලොකු මේ ඒ ආයතන ප්‍රධානියට මූණ දෙන්න බය. දැන් මේ මිනිස්සයා වෙලාවට නැහැ. එතකොට දැන් මං ගිහිල්ලා ඒගොල්ලන්ගේ මූණ බලන්නේ කොහොමද? මං කොහොමද ගිහිල්ලා පටන් ගන්නෙ? මේ කොහොම ටික මට එතකොට තමයි තේරෙන්නේ මම මේව ගැන තමයි හිත ඉඳලා තියෙන්නේ කියලා.
ඒක මට එකපාරට තේරුණේ අර යතුරු මං අතින් බිමට වැටිච්ච ගමන්. එතකොට මම තීරණයක් කරා නෑ. දැන් පරක් වෙන එක පරක් වෙලා ඉවරයි. මේකේ මම තවදුරටත් අසතියෙන් ඉඳ ගියොත් එහෙම මම එතෙන්ට ගිහිල්ලා වැඩසටහන පටන් ගන්නකොටත් මොකද වෙන්නේ? ඒක ඒ ඔඩියන්ස් එකේ ඉන්න අයටත් දැනෙනවා. පේන්න පටන් ගන්නවා. මම තීරණයක් ගත්තා මෙතන ඉඳලා මම ඔඩිටෝරියම් එකට යනකම් සම්පූර්ණ සතිමත්ව ඇවිදිනවා. මම ආපහු යතුරු අරගත්තා. කාර් එක ලොක් කරා. ඊට පස්සේ ඇවිදින්න ගත්තට පස්සේ මට පියවර ඇවිදින පියවර ගන්න මට අද තාමත් මතකයි. පියවර 35ක් ඇවිදෙන්න ගියා සිකියුරිටි ඔෆිසර් ගාවට යනකම්. එතකොට එයා good morning කියලා මට කිව්වා. මමත් එයාට බොහොම හොඳට good morning කියලා කිව්වා. ඊට පස්සේ එතනින් පස්සේ තව ඇතුළට ගිහිලා තව පඩිපෙළවල තාමත් මට මතකයි. පඩිපෙළවල දෙකක් නගින්න තිබුණා. ඒකත් නැංගට පස්සේ ලිෆ්ට් එකට ගියා. ලිෆ්ට් එකේ මට මතක විදිහට 22 වෙනි තට්ටුවට යන්න ඕනේ. ඒ 22 වෙනි තට්ටුවට යනකම් මම හුස්ම දිහා අපි වාඩි වෙලා කරා වගේ හුස්ම දිහා බලාගෙන හිටියා. හරියටම හුස්ම 16 වතාවක් ඉහළට පහළට ගියා. ඊට පස්සේ මං ලිෆ්ට් එක ඇරුණ ගමන් ඔබ දන්නවා HNB එකේ ඔඩිටෝරියම් එක කෙලින්ම යන්නේ ප්‍රධාන දොරටුවට. එතෙන් යනකම් මට පියවර 8ක් ඇවිදින්න වුණා. ඇවිදලා මම ප්‍රධාන දොර අරගෙනම ඇතුළට යනකොට මම කවදාවත් විශ්වාස කරේ නෑ ඔක්කොම එකපාරට නැගිට්ටා. ඒගොල්ලෝ මාව පිළිගත්තේ අර පරක් වෙලා ආව කෙනෙක් විදිහට නෙමෙයි. ඒගොල්ලෝ බලාගෙනම හිටපු අමුත්තාවෙදි. ඒකට ඇත්තටම 9යි 10යි. හැබැයි මගේ මූණෙන් මට හොඳටම විශ්වාසයි කිසිම විදිහේ අසතිමත් ගතියක් ප්‍රකට වුණේ නැහැ. ඒතර මම කෙලින්ම පෝඩියම් එකට ගිහිල්ලා කතාව පටන් ගත්තෙත් මෙන්න මේ කතාව කියලා. ඒ කතාව බොහොම සාර්ථක කතාවක් බවට පත් වුණා. ඉතින් ඔබටත් ජීවිතේ මෙන්න මේ විදිහේ දේවල් ගොඩාක් වෙනවා. සමහරකට අසතියෙන් කලබල වෙලා වෙන දේවල් වෙනවා. ඒව අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට ඉගෙන ගන්න තියෙන සතිමත්භාවය වර්ධනය කරන්න තියෙන දෙයක්. දැන් ඔබ ආසද ගැටුම් වලට. දැන් කවුරු හරි ඇවිල්ලා දැන් මෙහෙම වැඩ කර ඉන්නකොට දැන් ඇවිල්ලා බනිනවා. ආසද ඒකට? මම නම් පුදුම ආසයි. ඒක අපේ සතිමත්භාවය මේ අපිට චෙක් කරගන්න තියෙන අවස්ථාවක්. කේන් තියනවාද අපි කොහොමද ඒකට මූණ දෙන්නේ? කොහොමද අපි ඒක හැන්ඩල් කරන්නේ? ඒවා අපේ ජීවිතයට හම්බෙන හරිම අවස්ථා ගැටලු හරිම ආකර්ශනීයයි. ගැටලු හම්බෙන තරමට අපිට සන්තෝෂයක් දැනනම් කොහොමද අපි මේ ගැටලුව විසඳන්නේ කියන එක. ඉතින් එතකොට මම ආපහු විනාඩි කිහිපයක් ගත්තේ අපේ මේ ශ්‍රාවකයන්ට හොඳට තේරුම් ගන්න මේ එදිනෙදා ජීවිතයේදී මේ හම්බ වෙන දේවල් තුලින් අපි සතිමත්භාවය පුහුණු කරන්නේ කොහොමද කියලා කියන්නේ. ඉතින් ඊළඟ පියවරට යන්න කලින් මම කැමති පොඩි ක්‍රියාකාරකමක් කරන්න. හොඳයි. හරි. දැන් ඔබට පේනව නේද? මගේ අතේ තියෙන එක අපිට පුළුවන් නම් කැමරාව මේකට ફોකස් කරන්න. මේකට අපි ඇත්තටම මේක බටහිරේ සතිමත්භාවය පිළිබඳව මූලික දැන් තමයි ඇත්තටම මූලික සංකල්පය පැහැදිලි කරලා දෙන්නේ. මූලික සංකල්පය හඳුන්වා දෙන්න භාවිතා වෙන එකක්. අපි මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මයින්ඩ් ජා කියලා. හරි. එතකොට දැන් ඔබට පේනව නේද? හොඳට බැලුවොත් එහෙම මේකේ අපිට කැමරාව ફોකස් කරන්න පුළුවන් නම් දැන් මේකේ තියෙන බොහෝම පැහැදිලි දියරයක්. දැන් මේක හරීම පාරදෘශ්‍යයි. හරි ලස්සනයි. ඒ වගේම ඔබට පේනවා අඩිය තැම්පත් වෙලා තියෙනවා යන්තම් පේනවද දන්නෙත් නැහැ. කුඩු ටිකක් දිලිසෙන කුඩු ටිකුත් අඩියේ තැම්පත් වෙලා තියෙනවා. දැන් මේක මම වේගෙන් හොලවනවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් අර කලින් තිබුණු පාරදෘශ්‍ය ගතිය නැති වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ? මේක අඳුරුයි. ඒ වගේම ඇයි අඳුර වෙන්න හේතුව මොකද්ද? අර දිලිසෙන කුඩු හැම තැනම පාවෙනවා. උඩටත් යනවා, පහළටත් යනවා, හරහටත් යනවා, හැම පැත්තටම යනවා. එතකොට අර කලින් තිබුණු ලස්සන ගතිය නැති වෙලා මේක අඳුරු ගතියක් ආවා. මේ දිලිසෙන කුඩු එකක් කියලා කියන්නේ අපේ එක සිතිවිල්ලක් කියලා ගත්තොත් එහෙම දැන් මේ බෝතලේ අඳුරුනේ මේ කුඩු හින්දානම් අපේ මනස අසතිමත් වෙන්නේත් අපේ සිතුවිලි මේ හැම ආකාරයට මෙන්න මේ විදිහට පැවතීම නිසා. ඔබ මතක් කරලා බලන්න ඔබට කේන්ති ගිය වෙලාවක්, ඔබට දුක හිතුණු වෙලාවක්, එහෙමත් නැත්නම් ඉරිසියාවක් හිතුණු වෙලාවක්, එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයකට ඇති වෙච්ච අවස්ථාවක්, කලබල වෙච්ච අවස්ථාවක් ඔබේ මනසත් මෙන්න මේ විදිහටමයි. ඒ කියන්නේ හිතවිලි හැම තැනම තියෙනවා. හැබැයි දැන් මේ අඳුරු වෙච්ච බෝතලේ මම කොහොමද අර කලින් තිබුණු තත්ත්වයට බොහොම ලස්සනට ආපුවර පාරදෘශ්‍ය දෙයක් බවට පත් කරන්නේ. දැන් මම මේකේ මූඩිය ඇරලා ඇගිල්ලෙන් ඕනනම් මේව පහළට දාන්නත් පුළුවන්. එහෙම නැතුව මට ලේසියෙන් දෙයක් කරන්න පුළුවන් මේක හොලවන එක නතර කරනවා. කරලා මම හොඳට ඔබටත් පුළුවන් මාත් එක්ක මේ අභ්‍යාසය කරන්න මේ හොලවන එක නතර කළා මම
හොඳට මේ කුඩු දිහා බලාගෙන ඉන්නවා. සමහරක් ඒ දිලිසෙන කැට ඉක්මනට තැම්පත් වෙනවා. සමහරක් ඒවා ටික වෙලාවක් යනවා. හැබැයි දිගටම අත හොලවන්නේ නැතුව තියාගෙන හිටියොත් විනාඩියක් විතර වගේ යනකොට ඔක්කොම මේ දිලිසෙන කැට ටික ආපහු පතුලේ තැම්පත් වෙනවා. ඒ තැම්පත් වීමත් එක්ක අර අඳුරු වෙලා තිබුණු බෝතලේ මයින් ජා එක ආපහු සැරයක් මෙන්න මේ විදිහට ලස්සනට පාරදූෂි තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේක තමයි අපේ මනසත් අසතිමත් වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ. දැන් මම ඔබගෙන් ආපහු ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ අඳුරු බෝතලේ ආපහු දිලිසෙන බෝතලයක් බවට පත් වුණා. ඒ පත් කිරීම සඳහා මම දෙකක් කරා. එකක් තමයි මම මේ පුළුවන් තරම් අත හොල්ලන්නේ නැතුව තියාගෙන හිටීම. අනිත් එක ඒ දෙස බලාගෙන සිටීම. බොහොම හොඳයි. ඒක හොඳම උත්තරය හම්බුණා. ඒ දෙස බලාගෙන සිටීම. අපිට පුළුවන් අපේ සිතුවිලි වලටත් ওই වැඩේ කරන්න. අපි මතක් කරලා බලමු අපිට කලබලෙන් හිටිය වෙලාවක්. කේන්තියක් හින්දා වෙන්න පුළුවන්, දුකක් හින්දා වෙන්න පුළුවන්, මොකක් හරි ප්‍රශ්නයක් හින්දා වෙන්න පුළුවන්. හිතවිලි කොහොමද? හැමතැනම අපිට හිතා ගන්නවත් බෑ කොහොමද ඇති වෙන්නේ කියලා. හැබැයි අපිට පුළුවන් ඒ සිතවිලි දිහා දැන් මේ දිලිසෙන කුඩු දිහා අපි බැලුවත් දැන් මේ කෑල්ල ඉක්මනට යන්න ඕනේ, අනිත් කෑල්ල හිමීට යන්න ඕනේ, මේ කෑල්ල ටික කොහොම ගියාවි කියලා අපි මේ එක මේ කෑල්ල දිහා බැලුවේ නෑනේ. අපි හැම දිලිසෙන කුඩු කෑල්ලක් දිහාම බැලුවේ එකම ආකල්පේ. කිසිම තීන්දුවක්වත් තීරණයක්වත් තිබුණේ නැහැ ඒ කිසිම කුඩු කෑල්ලක් සම්බන්ධයෙන්. ඔකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ non judgmental awareness. අපිටත් පුළුවන් අපේ සිතිවිලි දිහා කිසිම මේ හැඟීම් කියන්නේ ජජ්මන්ට් එකක් එහෙම නැත්නම් විනිශ්චයකින් තොරව හරියටම බොහොමත් ස්තුතියි. මේ විනිශ්චයකින් තොරව තීරණයකින් තොරව ඒ සිතිවිල්ල ගැන අපිට දැනුවත් වෙන්න පුළුවන්. ඒ දැනුවත් වීම තුලම මේකේ තිබුණ අර දිලිසෙන කුඩු කැල අපෝ පහළට තැම්පත් වුණා වගේ අර සිතිවිල්ලත් හිමීට තැම්පත් වෙලා යනවා. ඒතර අපි මේක දිගින් දිගටම වර්ධනය කරන්න ඒ සිතිවිලි ගැන දැනගන්නවත් එක්කම ඒ සිතිවිලි ටික මොකද වෙන්නේ? නැති වෙලා යනවා. අපේ අර ඔළුවේ තිබුණු මහා ගෝසාව හිමීට නැති වෙලා යනවා. ඒක හරියට අර ටැප් එකක් ඇල්ලලා තියෙනට වතුර වැටෙන සද්ද ඇහෙන චොර ගාලා හිමීට ටැප් එක වැහුවම මොකද වෙන්නේ? නැතිලා බොහෝම නිශ්ශබ්ද වෙනවා වගේ හිමීට අර සිතිවිලි ටික හිමීට අඩු වෙලා යනවා. ඉතින් සතිමත් භාවයේ මූලිකම concept එක එහෙම නැත්නම් සංකල්පය කියලා අපිට කියන්න පුළුවන් මෙන්න මේ සිතිවිලි කෙරෙහි අපේ ඇතිවෙන හැඟීම් ආවේග සිතිවිලි කෙරෙහි අපිට ඇති කරගන්න පුළුවන් තීරණ වලින් තොර ඒ වගේම විනිශ්චයකින් තොර ඒ සම්බන්ධයෙන් තියෙන අවබෝධය. මොකද සමහරක් සිතිවිලි වලට අපි පුදුම විදිහට ආස කරනවා. සමහරක් සිතිවිලි වලට අපි වෛර කරනවා. ඒ වෛර කිරීම සහ ආස කිරීම තුල ඒ සිතිවිලි ඕන විදිහට ගොඩනගෙන පටන් ගන්නවා. ඉතින් මේක ඕන කෙනෙකුට කරන්න බැරි දෙයක්ද? පුළුවන්. මනසක් තියෙන ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ හින්දා තමයි මේක අපි කියන්නේ universal human character කියලා. මේ ලෝකේ අපි මේක අපේ බුදුරජාණන් වහන්සේගේ සතර සතිපට්ඨානයෙන් තමයි අපි ඇත්තට මේ සතිමත් වීම අපි පටන් ගන්නෙ. නමුත් මේක මුස්ලිම් කෙනෙකුට, මේක වෙනත් ක්‍රිස්තියානි ආගමක් කෙනෙකුට, Hindu ආගමක් කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. මොකද මේකට කිසිම ආගම් ભેදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ తත්වයේ තුල අපිට පුළුවන් වෙනවා අපේ මනසේ ස්වභාවය අත්දකින්න. ඒතර ඔබ හිතන්න අපේ මනසත් දවස පුරාම මෙන්න මේ විදිහටම තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ දවස කොච්චර සුන්දර වේද? ගැටලු නැතුව නෙමෙයි. ගැටලු තියෙනවා. නමුත් ඒ මනස හරි සුන්දරයි. ඒකට අපිට වෙන්දට වැඩි ගැටලු ටික විසඳ ගන්න අපිට ක්‍රම අපිට හම්බ වෙනවා. ඉතින් ඒ தත්ත්වය තුළ අපිට දවසම සතිමත්ව ගත කරන්නට පුළුවන් නම් ඊට වැඩි සැපක් අපිට තවත් හම්බ වෙන්නේ නැහැ. කියන්නේ අපි චංචල භාවයෙන් ඉවත් වෙන්න ඕනේ, නිශ්චල තත්ත්වයට මනසපත් වෙන්න ඕනේ කියන එක. ඒ තුන අපිට තව මිනිත්තු 3ක විතර කාලයක් ඉතුරු වෙලා තිබෙනවා අද දවසේ සාකච්ඡාව හමාර කරන්න. දැන් මේ කවුරු කොහොම අර්ථකථනය කරත් මිනිසුන්ගේ මනස ටිකක් ව්‍යාකූල වී තිබෙන කාලවකවානුවක්. මේ කාලවකවානුව තුළ සිතිවිලි ඔහි එක ඉසව් වලට ගමන් කරනවා. ඒ ගමන් කරන සිතුවිලි හරියාකාරයෙන්
සතිමත් භාවයට පත් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මූලික අවබෝධයක් තමයි ලබා දෙන්න හැකියාව ලැබෙන්නේ. කොහොම වුණත් මේ හරවත් සාකච්ඡාවේ වඩා ඵලදායීතාවය ඔබට ළඟා කරගන්න හැකියාව තිබෙනවා. අවසාන වශයෙන් ඔබතුමාට දෙන්න තියෙන තවදුරටත් අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද මේ සාකච්ඡාවේ අවසන් කරන්න කලින්? අද වැඩසටහන සාරාංශගත කළා මට ඉතාමත්ම කෙටියෙන් දෙන්න පුළුවන් පණිවිඩය තමයි සමහරක් වෙලාවට මේ සතිමත්භාවයේ පුහුණු කිරීමේ තියෙන සරල බව නිසා ඔබ සමහරකට පිළිගන්නේ නැති වෙන්නටත් පුළුවන් මෙච්චර මේක බලයක් හම්බ වෙනවද කියලා. ඇත්තට මේකට කරන්න තියෙන හොඳම දේ තමයි පුහුණු කරලා බලන්න. මම ඉතින් ඒ හින්දා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අද ඉඳලා ඔබ මේ වැඩසටහන අරපු ඔබ අද ඉඳලා වැඩි ඕනේ දවස් 3ක් මම අර කියපු මූලික විදිහට සතිමත්භාවය පුහුණු කරන්න පටන් ගන්න. ඒ කියන්නේ දත් මදිනකොට දත් මදිනවා කියලා දැනගෙන ඉන්න, කෑම කනකොට කෑම කනවා කියලා දැනගෙන ඉන්න, ඔබ ඇවිදිනකොට ඇවිදිනවා කියලා දැනගෙන ඉන්න. දවස් 3ක් 4ක් යනකොට ඔබටම තේරෙයි ඔබ තුලම ඊ타ත්ම සංසුන් ගතියක්, සාමකාමී ගතියක්, ඒ වගේම සැහැල්ලුවක් සතුටක් ගොඩනගෙන බව. ඒ සැහැල්ලුව සතුට තුල ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ අනාගතය ඊ타ත්ම හරවත්ව හදාගන්න. ඉතින් අපි ඉදිරි වැඩසටහනකදී අපි කතා කරමු ඊළඟට කොහොමද සතිමත් බව වර්ධනය කරන්න කියලා. නමුත් මේ දේම උනත් ඔබට දවස් 3ක් එක දිගට කරන්නට පුළුවන් නම් ඔබට ලොකු වෙනසක් ඔබේ ජීවිතය තුළ දකින්නට පුළුවන්. හොඳයි, ඔබේ ජීවිතය තුළ වෙනසක් දකින්නට නම් ඔබේ සංසුන්භාවය, ඔබේ තියෙන නිවුණු බව අපිට දකින්නට නම් වෛද්‍යතුමන් සඳහන් කරන විදිහට මේ කිව්ව මූලික කාරණා දින 2-3ක් ඔබ පුරුදු පුහුණු කරන්න. එවිට අපි කියනවට වඩා ප්‍රායෝගිකව ඔබටම දැනේවි, ඔබටම වැටහෙවි, ඔබටම තේරෙවි. අසතිමත් බව තුරන් කොට සතිමත් බව ඔබේ ජීවිතයට ළඟා කරගන්නට පුළුවන් නම් එතන කොයිතරම් සැනසීමක් තියනවද කියන කාරණාව. ඒ නිසා ප්‍රායෝගිකව ඒ කටයුතු සිදු කරන්නට ඔබට ඇරයුම් කරමින් මේ සාකච්ඡාව අවසන් වන විට කෙනෙකු හෝ මේ තත්ත්වයට පත් වෙනවා නම් ඒ තමයි අපි මේ සාකච්ඡාවේ ආරමුණ සහ අපට සතුටු වන්නට පුළුවන් කාරණාව. වෛද්‍යතුමනි, බොහොම ස්තුතියි අද දවසේ අපේ ආරාධනය පිළිගෙන පැමිණියාට. අපි ඔබ සමග මේ වැඩසටහනෙන් මේ සාකච්ඡාව හමාර කරන්නේ නැහැ. තවත් දවසක හෝ දෙකක ඔබතුමාගේ සාකච්ඡා සමග මෙවැනි හරවත් සාකච්ඡා සමග අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපේ ආරාධනය පිළිගෙන පැමිණිය ආචාර්ය සනත් මහවිතානගේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය පීඨය අධ්‍යක්ෂ සතිමත් බව පුහුණු කිරීම සහ පරීක්ෂණ කිරීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ සතිපාසල පදනම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. බොහොම ස්තුතියි ඔබතුමාට යලිත් වතාවක් අනාගතය වෙනුවෙන් යම් ආයෝජනයක් කරන්නට අද දවසේ පැමිණීම සම්බන්ධයෙන්. හිතවතුනි, ඔබටත් බොහොම ස්තුතියි අප සමග රැඳී සිටියාට. අපි මුණ ගැසෙමු ජීවිතාර්ථ තුළ තවත් මෙවැනි වූ හරවත් සාකච්ඡාවක් තුළින්. ඔබට සුබ දවසක්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි වියලුණු දඬු උව දලුලන මෙහි මත හෙනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේකට සවිශක්තිය අයදින රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි
වැඩෙනා ගහකොළ සත්වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීද ඉවත හල මිනිසක් කමරක සිත් සුවපත් කළ අසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනී නාලිකාවයි අසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනී නාලිකාවයි අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා අසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනී නාලිකාවයි අසත සිසාරා